එහමයි අපි එදා හැදුවේ ප්‍රස්ථාර ගණන් 3යි. 11 වසරේ 3යි 10 වසරේ 1යි. මොකද අපි ගණන් 8නේ හදනවා කිව්වේ. ඒ 8න් හරිද? ඒ 8න් අපි 10 වසරෙන් 1යි හැදුවේ. එතකොට ගණන් 7යි අපි හදනවා කිව්වේ. 7න් අපි 4ක් හදලා ඉවරයි. තව ගණන් 3යි අපිට තියෙන්නේ. හරි? ඒ ගණන් 3 හදලා ඉවර වෙලා තමයි අපි ඇත්තටම ගණන් හදන්න පටන් ගන්න. මේවා මේ ඇත්තටම අර අපි පොඩි පොඩි කොටස් ඉගෙන ගන්න ගණන්නේ. විභාග මට්ටමේ ගාණක් නම් මේකට තව කොටස් එකතු වෙන්න ඕන. මම ඔයාලට ටියුට් එක දීලා තියෙන ගණන් ඔක්කොම විභාග ගණන්. හරි? දැන් අපි එහෙනම් මේක අද අපිට තියෙන මේ ගාන. හරි? මොකද දන්නවද? අපි මේ જાතියෙන් ගිය සතියේ හැදුවේ අවම අගයක් තියෙන ගානක්. ඒ જાතියෙන්ම අද අපි හදන්නේ උපරිම අගයේ තියෙන ගානක්. හොඳද? අද හදන්නේ උපරිම අගයක් තියෙන ප්‍රස්ථාරයක් තමයි අදින්නේ අපි. දැන් මේකේ මම ඔයාලට අගයේ වගුවක් දීලා තියෙන්නේ. ඒ නිසා අපිට අගයේ වගුව පුරවන්න ප්‍රශ්නයක්වත් නැහැ. දැන් ඔයාලා මේකේ ප්‍රස්ථාරය ඉක්මනට අඳින්න මතක ඇති ප්‍රස්ථාර කඩදාසිය බෙදා ගන්න විදිහ ඈ. හරි. බලන්න ඉක්මනට අඳින්න. ඉක්මනට මේකේ ප්‍රස්ථාරය අඳින්නකෝ ඈ. අපිට එතකොට මේක ඇන්දර පස්සේ තව ප්‍රස්ථාර දෙකයි තියෙන්නේ අදින්න. ඊට පස්සේ තමයි ගණන් හදන්න තියෙන්නේ.
ඔයාලා ප්‍රස්ථාරය ඇඳලා ඉවර ඇති දැන් ඈ. ප්‍රස්ථාරය ඇඳලා ඉවර ඇති. දැන් මම මේකෙදි අද අපිට ප්‍රස්ථාර පාඩම ඉවර කරන්න පුළුවන්. දැන් මේක මං අය ලොකු ප්‍රශ්න දෙන්නේ නැහැ. අර ධනව අඩු වෙන පරාස, ඍණව අඩු වෙන පරාස මම මේකට ඇතුළත් කරන්නේ නැහැ. අපි ඒවා ගිය සතියේ ගණන් 3කම හැදුවා. හැම ගානෙම හැදුවත් ඒ ටික තමයි තියෙන්නේ. හරි. දැන් මේ ප්‍රස්ථාරය වල ඇඳලා ඉවර නම් මම මේක එක ප්‍රශ්නයක් දෙනවා ලියාගන්න. හරි. ලියන්න ප්‍රශ්නය. ඉවරයි නේද ප්‍රශ්න කියනවා. ප්‍රස්ථාරය ඇඳලා ඉවර නිසා x වර්ගය ඍණ 2x x වර්ගය ඍණ 2x ඍණ 2 x වර්ගය ඍණ 2x ඍණ 2 සමානයි බිඳුව x වර්ගය ඍණ 2x ඍණ 2 සමානයි බිඳුව සමීකරණයේ මූල සොයන්න. හරි. මූල හොයන ප්‍රශ්නේ විතරයි මම මේකට ඇතුළත් කරන්නේ. මූල සොයන්න. හරි. දැන් ඔයාලා දන්නවනේ මේ ප්‍රස්ථාර සමීකරණයයි ප්‍රස්ථාරය අතර තියෙනවනේ සමානකමක්. අපි එදත් ඒක කතා කරේ. මෙතන ඍණ 1 නම් මෙතන ඍණ 1 නම් සමමිති කක්ෂය ධන 1යි. ඒක හරි මේකේ. ඊට පස්සේ මේ වරහණ තියෙනව නේද? මේ වරහණ ඉස්සරහ ලකුණ ඍණ නම් වරහණ ඉදිරියේ ලකුණ ඍණ නම් ඒකට අනිවාර්යෙන් තියෙන්නේ උපරිම අගයක්. වරහණ ඉස්සරහ ලකුණ ඍණ නම් කොහෙ තිබ්බත් කමක් නැහැ. වරහණ ඉදිරියේ ලකුණ ඍණ නම් ඒකට උපරිමයක්. එහෙනම් අපි දන්නවා මේ තියෙන උපරිම අගය. උපරිම අගය 3යි. උපරිම අගය 3යි මේ. ඔන්න බලන්න අඳින්නෙත් නැතුව අපට විස්තර කියන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපි මූල හොයන ගානට යමු. හරි. මූල හොයමු දැන්. ඔයාලට මම මේක ගිය සතියේත් මේ වගේ ගානකම මූල හොයන එක දුන්නා. දැන් අපි බලනවා මම චුට්ටක් කියලා දෙන්නම් ඈ. මූල හොයන කෙනා අපි මේ පැත්තෙන් ලියාගමු බලන්න. x වර්ගය ඍණ 2x ඍණ 2 සමානයි බිඳුවයි. ඔයාලට පේනවනේ මේ දෙන්න ආකාර දෙකක්නේ. මේ දෙන්න ආකාර දෙකක්. එහෙම මූල හොයන්න යන්න අපට බෑ. තේරුණා නේද? මේ දෙන්න ක්‍රම දෙකක්. සමීකරණ වර්ග දෙකක්. එහෙම බෑ. එකම වර්ගයකට තියෙන්න ඕනේ. අපිට වඩාත්ම ලේසි මං ගිය සතියේත් කිව්වා මේක මෙයාලා වගේ කරගන්න ඕනේ. මේක සුළු කරගෙන මේ தත්ත්වයට ගේන්න. හොඳද? මේ මූල හොයද්දී වලට පේනවනේ මේ සමීකරණ දෙක වෙනස් කියලා. එතකොට මූල හොයන්න නිකම් බෑ. දැන් අපි සමීකරණ දෙක ඔන්න හදා ගන්නවා. හරි. මේ සමීකරණ ඉස්සරලාම සුළු කරගමු. කොහොම බලන්න මේක සුළු කරන විදිහ ඔයාලත් මාත් එක්කම ආරම්භ ගන්න. හොඳද? මේක සුළු කරන විදිහ. අපි දැන් මේ පාඩම පටන් ගන්න කවුරුහරි දැන් ආවා මම ඒකයි කියන්නේ. මේ සමීකරණය මේ ප්‍රස්ථාරය යන්දා. දැන් යාට ඒකට වෙලාවක් නැත්තම් මේක ඇඳගන්න ඉඩ තියාගන්න. හරි? මම මේකට වගුවකුත් දාලා තිබ්බ වගුව මැකුවා. මේක චුට්ටක් අහගන්න. අපි මේක ඉදිරියට සුළු කරගෙන යනවා. මේ බලන්න 3 ඍණ. ඇයි මෙහෙම මේ සුළු කරන්නේ? මේ සුළු කරන්නේ මෙහෙම මූල හොයන කෙනයි ප්‍රස්ථාරේ සමීකරණයයි වර්ග දෙකක් නිසා එක වර්ගයක් කරගන්න. නැතුව වෙන හේතුවක් නෙමෙයි ඈ. හරි. 3 ඍණ මෙයා සුළු කරගමු. පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවන පදයේ වර්ගය. ඔන්න ඔහොම සුළු කිරීමක් අපට එනවා. වරහණ අනිවාර්යයි. මෙතන ඍණ ලකුණක් තියෙනකොට වරහණ අනිවාර්යයි ඈ. ඒතර අපි තව චුට්ටක් ඉදිරියට යමු. y සමානයි 3. මේ ඍණ ලකුණෙන් මෙයාලා තුන් දෙනාම ගුණ වෙනවා. ඍණ x වර්ගය ධන 2x ඍණේ ඔය ඍණ ලකුණෙන් ඒ තුන් දෙනාම ගුණ වුණා. දැන් අපි තව චුට්ටක් ඉදිරියට ගිහිල්ලා අවසාන පිළිතුර ලියමු. ඍණ x වර්ගය
ධන 2x 3න් එකක් අඩු කරන්න 3න් එකක් අඩු වුණාම ධන 2යි. ඔන්න අපට අවශ්‍ය සමීකරණය ආවා. ඔයාලත් ඒක හදාගන්නකො. දැන් ඉදිරියට අපට ඕක අනිවාර්යෙන් ඕන වෙනවා. මේක සුළු කිරීම පටල ගන්න එපා. y සමානයි ඍණ x වර්ගය ධන 2x ධන 2 මූල හොයන කෙනා තමයි ඔය අපි ප්‍රස්ථාර සමීකරණ ලියාගත්තා. එයා යටින් දැන් මට ඉඩ මදි නිසා මම පොඩ්ඩක් මේ පැත්තෙන් ලියනවා. එයා යටින් මූල හොයන කෙනත් ලියාගන්න. x වර්ගය ඍණ 2x ඍණ 2. ඔය වැඩේනේ අපි ගිය සතියේ කරේ. එක කියන්නේ ප්‍රස්ථාරය, දෙක කියන්නේ මූල හොයන්න ඕන කෙනා. දැන් මම ඔයාලට එදා කියලා දුන්නා. දැනුත් මම අදත් මතක් කරනවා. ඔයාලා බලන්නේ මෙච්චරනේ. බලන්නේ x වර්ග දිහා. හොඳද? x වර්ග දිහා බලන්න. මේ බලන්න. මෙහෙම හිටියානම් මේක තමයි වැදගත්ම කොටස මේ මූල හොයන එකේ. මෙහෙම හිටියානම් ඔයාලා මේ x වර්ගය අයින් කරගන්න ඕනේ අඩු කරලා. ඒ ලකුණ සමානයිනේ. දෙන්නම ඍණ තිබ්බත් ඒත් ඔයාලා මේ සමීකරණ දෙක අඩු කරන්නයි ඕනේ. දෙන්නම ඍණ තිබ්බත් අඩු කරන්න ඕනේ. හැබැයි මේ ගානේ විශේෂත්වය මෙහිමයි. එක්කෙනෙක් ඍණ අනිත් කෙනා ධන. ඒ වගේ වෙලාවකදී අඩු කරන්න යන්නේ නැහැ අපි. අඩු කරන්න ගියොත් අපට මූල හොයන්න වෙන්නේ නැහැ ළමයි. තේරුණාද? අඩු කරන්න ගියොත් මූල හොයන්න බෑ. මොකද x වර්ගයක් අයින් වෙන්නේ නැහැ. දැන් එහෙනම් අපි කරන්නේ 1 2 එකතු කරනවා. මම ඔතන ඉඩ බඳ නිසා පහලින් ලියනවා පටල ගන්න එපා ඈ. 1 2 එකතු කරනවා. එකතු කරනවා කියලා තීරණය කරේ අපි. එතන මේ බලන්නකෝ. y සමානයි. එකතු කරද්දී අසමානයි. එයාලා අයින් වෙනවනේ. අසමානයි අයින් වෙනවා. අසමානයි අයින් වෙනවා. y සමානයි බිඳුවයි කියලා එන්නේ. එකතු කරද්දී අසමානයි නම් අයින් වෙනවා. කැපිලා යනවා. අඩු වෙනවා. මේ දෙන්නත් අයින් වෙනවා. මේ දෙන්නත් අයින් වෙනවා. මේ දෙන්නත් අයින් වෙනවා. y සමානයි බිඳුව කියලා එනවා. එහෙනම් හරි ලේසියෙන් උත්තර දෙක ගන්න පුළුවන් වලට මේ මෙතන අගයයි මෙතන අගයයි. දැන් නම් මම උත්තර දෙක ලියන්නේ නැහැ. මට ලියන්න බෑ කොහොමත් මේ බෝඩ් එකෙන්. ඔයාලා මට උත්තර දෙක එවන්න. ඔන්න උත්තර දෙක එවන්න බලන්න කවුරු හරි. මේ මූල හොයනවා කියන මෙන්න මේක තීරුම් ගැනීම තමයි වැදගත් නේ. එකතු කරනවද අඩු කරනවද? හරි. බලන්න උත්තර කීයද ආවේ කියලා එවන්න. මෙතෙන්ට නම් එන්න ඕනේ ඍණ බිඳුවයි දශම ගාණක්. මෙතෙන්ට එනවනේ 2යි දශම ගාණක්. බාට දාන්න උත්තරේ. ඍණ බිඳුවයි දශම 8යි
ධන 2.8යි කියලා තමයි ගණංගය වෙලා තියෙන්නේ. ඍණ 0.8යි ධන 2.8යි හරි. දැන් ඔයාලා ක්‍රමේ දන්නවනේ. මට ඕන වෙලා තිබ්බේ මෙන්න මේක පොඩ්ඩක් කියලා දෙන්න. හැම වෙලාවකම අඩු කරන කතාවක් නැහැ. අඩු කරන ගණනුත් තියෙනවා, එකතු කරන ගණනුත් තියෙනවා. හරි. රෙකෝඩ් කවින් ගිය සතියේ රෙකෝඩ් එක නැහැ ඉතින්. ගිය සතියේ රෙකෝඩ් එක නැහැ. ඔයාට මේ ඉරිදා පුළුවන් නම් මං ඉරිදා තව පන්ති ඔයාට මේ ඉරිදා මගේ තව පන්තියක් තියෙනවා. ඒ පන්තිය චුට්ටක් පහුවෙලා ඉන්න මං ඔයාට ඒ පන්තිය රෙකෝඩ් එක එවන්නම්. ඒක හෙට කරන්නේ. ඔයාට හෙට පුළුවන් නම් ඒ වෙලාවට එන්න. නැත්නම් මං හෙට රෙකෝඩ් එක දාන්න. හෙට තමයි ඒක දාන්නේ. මොකද ඔයාලගේ පන්ති රෙකෝඩ් එක දා නැහැ. ඒක ඩිලීට් වෙලා ඔක්කොම ටික. මේ අද ඒක නම් දාන්නම්. මේකේ මුල ටික වෙනුවට මට දාන්න වෙන්නේ හෙට කරන පන්තියේ රෙකෝඩ් එක දාන්න නේ. හරි. මේක අමාරුයි කියන්නේ තව අපි මේකේ ගණන් හදන්න පටන් ගන්න නැහැ. හරි. දැන් මේ මම මේ අර එක එක කියලා දෙන්නේ. දැන් මේක ඔයාලා තීරුම් ගන්න ඕනේ. මේ මූල හොයන කතාව ඒක අය අමාරු වෙන්න බෑ. මම මේ මූල හොයන හැම එකකම මූල හොයන එකක් ඇදලා ගත්තානේ. ඒ ගොඩක් ළමයි ඕකෙන් තමයි මේ ගාන අමාරු කරගන්නේ. තව අමාරු වෙන කොටස් තියෙනවා. අපි ඒවා බලමු. හරි. ඊළඟ රටාවට යමු. ඊළඟ රටාවට දැන් අපි යන්නේ. අපි දැන් හදලා තියෙන්නේ ගණන් 5. ප්‍රස්ථාර 5ක් ඇඳලා තියෙනවා නේ. 10 1යි 11 4යි. හරි. තව අපර 11 වසර 2යි තියෙන්නේ. ඒ ප්‍රස්ථාර දෙක ඇඳපු ගමන් අපිට සමීකරණයක් එන්න පුළුවන් ක්‍රම ඉවරයි. එතරම් 11 ක්‍රම 6යි. හරි. 11 ක්‍රම 6යි තියෙන්නේ. ඊළඟ ගානට අපි යමු. ලියන්න ඊළඟ ගාන තමයි y සමානයි x ධන 1යි x ධන 5යි. නෙමෙයි x ධන 6යි. y සමානයි x ධන 1යි x ධන 6යි. හරි. ඕකට ගැලපෙන අගය වගුව දැන් මම ඔයාලට දෙනවා. මේ බලන්නකෝ අපිට මෙහෙම ප්‍රස්ථාරයක් අපි ඇඳලව නැහැනේ. වරහන් දෙකක් විතරක් ආව ප්‍රස්ථාරයක් අපි ඇඳලා නැහැ. හරි නේද? දැන් අපි ඒකෙත් ක්‍රමේ ඉගෙන ගමු. ඒකත් ඉවර කරලා අපි මුල ඉඳලා ගණන් ටික හදමු. හරි. එහෙනම් මේකේ වැඩ පටන් ගමු. xy ඍණ 7 ඍණ 6 ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව. හරි. y අක්ෂයට නගයන් ටිකත් මම දාන්නම්. 6යි 6යි. බිංදුවයි බිංදුවයි. ඍණ 4යි ඍණ 4යි.
හරිනේ. පොඩ්ඩක් මට මේක මේ හරි. හරි. කොහොමයි එන්නේ ප්‍රස්තාර. වගු ඈ. 6 බිංදුව ඍණ 4 ඍණ 6 ඍණ 6 ඍණ 4 බිංදුව 6. බලන්න ඔයාලා ඕකට ගැලපෙන ප්‍රස්තාර දැන් අඳින්න. ඛණ්ඩාංක තලයේ ඇඳලා බලන්න පටන් ගන්න වැඩි. හරි. ඔයාලට ඔන්න ඔහොම කොටසක් තමයි ලැබෙන්නේ. හරි. බලන්න ඔහොම කොටසක් ආවා නේද? එතකොට දැන් අපිට මෙතන අර අවම ලක්ෂය හොයාගන්න විදිහක් මේ වෙලාවේ නැහැ. අපිට ඒක හොයන්න ක්‍රමයක් තියෙනවා. අපි ඒක පස්සේ බලමු. දැනට ඔයාලා සාමාන්‍යයෙන් මේකේ ප්‍රස්ථාරයේ හැඩය දන්නවනේ. ඒ හැඩය අනුව මේ මෙතන මේ ලක්ෂ්‍යවම අඳින්න. හරි.
දැනට ඔක අපි අතින් ඔහම සාමාන්‍යයෙන් අපේ අතේ හැඩෙන් අඳිනවා. හරි? නැත්තම් මෙතන ඇත්තටම මෙතන දශම ගාණක් එන්නේ. ඒක හොයන්න ක්‍රමයක් තියෙනවා. ඒක මම ඉස්සරහට කියලා දෙන්නම්. දැනට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ආවොත් අපට ඔය ප්‍රස්තාරේ අතේ හුරුවට ඒ හැඩේ එන විදිහට අඳින්න ඕන නෝම. මොකද ඔහොමත් විභාගයට ගාණක් ඇවිල්ලා තියෙනවා. හරි නේද? දැන් හරිනේ. දැන් ඔයාලට මේකේ අවම ලක්ෂ්‍ය අහනවා නම් ඔයාලට පුළුවන් මෙතන ඍණ 6ට වඩා කුඩා කොටු කීයක් ඇවිල්ලාද කියලා බලලා ඕනනම් එහෙම ගන්න පුළුවන් ඈ. අවමගේ කීයද කියලා අවමගේ මං හිතන්නේ උත්තරේ එනවා ඇති ඍණ 6.2ක් හරි ඍණ 6.3ක් හරි වගේ ගාණක් එනවා ඇති. ඒක ඔයාලට හරියටම කියන්න පුළුවන් මෙතන කොටු කීයක් ආවද කියලා. හරි. එහෙනම් ඔන්න මෙහෙම ස්ථාන දෙකක් ආවොත් අපිට අර මැදාගයක් නැතුව අපිට මේ ප්‍රස්ථාරේ එන හැඩේ අනුව ඒක ඇඳගන්න පුළුවන් ඈ. හරි. එහෙනම් අපි දැන් ඕකේ ඔය ටික ඕකට ඇති. අපි මේ જાතියම අවසාන ගානක් හදමු. හරි. මේක ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා අහන්න. මේ ඔයාලගේ අච්චුපතේ ගානක් මම හදුවේ. හරි. තව ඉදිරියට ප්‍රශ්න ගොඩාක් එනවා අද දවසේ බය වෙන්න එපා. ඒව සේරම විසඳගෙන යමු. හරි. එහෙනම් ඔන්න මේකේ දැන් මම ඔයාලට එක එක ගානෙන් එක එක කොටස් ටිකක් ඔය කියලා දුන්නේ ඈ. හරි. දැන් මෙහෙම ආවත් ඔන්න දැන් අපිට යමක් කරගන්න හැකියාව තියෙනවා. අපි යමුකෝ ඊළඟ ගාන. ඊළඟ ගානට යමු. හරි. දැන් ඉතින් බොරුවට අර ඍණව අඩුවන පරාස ධනව අඩුවන පරාස අහන්න ඕනේ නැහැ. ඒක තේරුමක් නැහැනේ. හරි. මේකේ මට මේක තව පොඩි දෙයක් අහන්න ඕන ඔයාලට. මේකේ සමමිති කක්ෂය හැවුවොත් ඔයාලා මොකද්ද දෙන්නේ? මේකේ සමමිති කක්ෂය මොකද්ද ලියන්නේ? ඍණ 4ක් වෙන්න බෑ. ඍණ 3 වෙන්නත් බෑ. ඍණ 4 වෙන්නත් බෑ. ඍණ 3 වෙන්නත් බෑ. මේකේ සමමිති කක්ෂය හරියටම ලියන්න පුළුවන්. ඍණ 3.5යි. ඍණ 3යි ඍණ 4යි මැද. තේරුණා නේද? මේකේ සමමිති කක්ෂය හැවුවොත් ඔයාලට ලියන්න පුළුවන්. ඍණ 3යි ඍණ 4යි හරි මැද. මේ ඒ කියන්නේ ඍණ 3.5 තමයි සම්මිති කක්ෂය. ඒව අපිට ලියන්න පුළුවන්. තව කාරණයක් මේකේ තියෙනවා ඔයාලට කියන්න. මේ බලන්න. මේ කාරණෙත් අපි ඉගෙන ගමු. මේකේ සමීකරණ x ධන 1යි x ධන 6යි නේද? මේවා විභාග ප්‍රශ්න වලට ඉදිරියේදී අහනවා ඈ. මේ තියෙන්නේ ධන 1. මේ තියෙන්නේ ධන 6. ධන 1යි ධන 6යි නේද ඔකේ තියෙන ප්‍රස්ථාරය. මේ සමීකරණේ. ප්‍රස්ථාරයට ගිහිල්ලා බලන්න කවුද ඉන්නේ කියලා. ප්‍රස්ථාරේ තියෙන්නේ ඍණ 1යි ඍණ 6යි නේ. ධන 1යි ධන 6යි ආවොත් ප්‍රස්ථාරයේ x අක්ෂය කැපෙන්නේ ඍණ 1ෙනුයි ඍණ 6ෙනුයි. එහෙනම් මෙහෙම සමීකරණයක් ආවා කියන්නකො. දැන් අපිට ළමයි පොඩි දල සටහනක් ඇදෙන්න ඕන හිතේ. මේක දල සටහන තමයි මෙතන ඍණ 1නේ. එහෙනම් මේක කැපෙන්නේ ධන 1ෙනුයි ඍණ 5ෙනුයි කැපෙන්නේ. ප්‍රස්ථාර x අක්ෂය කැපෙන්නේ ඍණ 1 නම් ධන 1. ධන 5 නම් ඍණ 5. ඕව තමයි අපි දැන් ඔළුවේ තියාගන්න ඕනේ. මෙහෙම එකක් ආවොත් x ඍණ 4යි x ධන 3යි. මේක කැපෙන්නේ ධන 4ෙනුයි ඍණ 3ෙනුයි තමයි x අක්ෂය කැපෙන්නේ. හරි. අපි ඊළඟ ගන්නත් ඔය කතාව ඇත්තද කියලා බලමු. හරිනේ. දැන් ඔයාලට මේකේ ගැටලුවක් නැහැ. මෙතන විතරයි ප්‍රශ්නයක් ආව. ඒකත් අපි ගන්න කියලා දුන්නා මම. හරි. ඊළඟ ගානට යන්න. මේ ගාන y සමානයි ඍණ x ඍණ 5 x ඍණ 3. y සමානයි ඍණ x ඍණ 5 x ඍණ 3. හරි. ඕකටත් අගේ වගුව මම ටක් ගාලා දාන්නම්. හරි.
තාම මේවා ප්‍රශ්නයක් කරගන්න එපා ඈ. හරි. මේකට එන්න ඕනේ 1 2 3 4 5 6 7. හරි. අගයන් ටිකක් මම ඉක්මනට දානවා. ඔයාලට විභාගයට කවදාවත් ඔක්කොම හිස්තැන් පුරවන්න දෙන්නේ නැහැ. එක්ක 1යි උපරිම 2යි ඈ. හරි. මම ටට්ටක් ගාලා උත්තර ටික දාන්නම්. අපි x ට 7 දාමු. 7න් 5 2යි. 7න් 3 4යි. දෙවරක් 4 8යි. හැබැයි ඍණ ලකුණක් තියෙන නිසා ඍණ 8යි. ඍණ 8යි. හරිනේ? ඊළඟත් ඔය විදිහට ඊළඟට දාමු. අපි x ට 6 දාමු. 6න් 5 1යි. 6න් 3 3යි. 1 වරක් 3 3යි. ඍණ ලකුණක් තියෙන නිසා ඍණ 3යි. අපි ඊගාවට x වලට 5 දාමු. x වලට 5 දාමු. 5න් 5 බිංදුවයි. 5න් 3 2යි. බිංදුව වරක් 2 බිංදුව නිසා ඍණ ලකුණ වැඩක් නැහැ. ඍණ ලකුණ වැඩක් නැහැ. අපි ඊගාවට x වලට දාමුකෝ 4. 4න් 5 ඍණ 1යි. අපි ඔහොමයි ටක් ගාලා මේක පුරවන්නේ ඈ. 4න් 5 ඍණ 1යි. 4න් 3 1යි. ඍණ 1 වරක් 1 ඍණ 1යි. හැබැයි මෙතනත් ඍණ ලකුණක් තියෙනවනේ. මෙතන ඍණ ලකුණක් තිබ්බොත් මෙයාගේ ලකුණ මාරු කරලායි මෙතෙන්ට දාන්නේ. හරි. ඒක ගැන කලබල වෙන්න එපා. හරි. දැන් ඔයාලා කරන්න තියෙන්නේ ඉක්මනට වගුව ගහලා අඳින්න මේකට ගැලපෙන ප්‍රස්ථාරය. එතකොට අපි ප්‍රස්ථාර මූලික අදියර ඉවරයි ඈ. හරි. මේකේ හරිනම් ධන 5ෙනුයි ධන 3ෙනුයි තමයි ප්‍රස්ථාර x අක්ෂය කැපෙන්නේ. අපි ඇඳලා බලමු මේ කතාව හරිද කියලා. මේක අමාරු නෑ මේ පාඩම අමාරු නෑ බලන්නකො අපි ගණන් තව එක ගණනක් අපි හදලා නෑ ගණන් හදද්දී මෙහෙමයි රෝම ඉලක්කම දෙකක් අමාරු වෙනවා පාඩම අමාරු වෙන්නේ නෑ බය වෙන්න එපා නේ කවිස්ක මොකද හයි කියලා දාන්න හරි කවිස්ක හරි අපි බලමු අමාරු වෙන්නේ නෑ බය වෙන්න එපා බොරුවට බය වෙලා ඉන්නේ හරි
අමාරු කියන්නේ මෙහෙමයි. බොහෝ විට විභාගයේ ලකුණු 10 ප්‍රශ්නයකට 10ක් ගන්න බෑ මේ පාඩම. හැබැයි 10ක් ගන්න බැරුණාට ලකුණු 8ක් විතර නිකම්ම ලැබෙනවා. මොකද අර අවසාන රෝමිලක්කම වගේ තමයි සමහර අවුරුදු ටිකක් හිතන්න දැන. මම ඒවත් ඔයාලට විභාග ගණන් ටිකක් කියලා දෙනවා. එතකොට මේ හිතන ඒ ක්‍රම වලින් එහාට එන්න විදිහක් නැහැ. හරිද? හැබැයි ඉතින් ලකුණු 10 ගන්න ළමයි ඉන්නවා. ඒ වුණාට බහුතරයකට ලකුණු 8 එනවමයි. ඔය සමහර ගණන් වල ෂුවර් නැහනේ. හරි කියලා හිතනවා 8ක්වත් නැතුව යනවනේ. ඒ ප්‍රස්තාර ගානට 8ක් නම් අනිවාර්යෙන් ලැබෙනවමයි. ඊළඟ ලකුණු දෙක තමයි අමාරුයි කියන්නේ. ඒ නිසා ගොඩක් අය ප්‍රස්තාර ගාන අමාරුයි කියන එක සාධාරණ නැහැ. අවසාන ලකුණු දෙකක් විතර ගන්න විතරයි අමාරු ඈ. හරි ඒකත් පුළුවන් හරියට ඉගෙන ගත්තොත්. හරි එහෙනම් ඔයාලා මේකේ ප්‍රස්තාරය ඇඳලා ඇති. මං අඳින්න නැතුව ඉන්නයි කල්පනාව. මම මේකේ ප්‍රස්තාරය අඳින්න නැතුව ඉන්නයි යන්නේ. කමක් නැහනේ. ඔයාලා බලන්න මේකට එන්න ඕනේ උපරිම අගයක්. උපරිම අගයක් කියලා හොයාගන්න පුළුවන් මේක බලනකොට මේ වරහන් ඉස්සරහ ඍණ ලකුණක්නේ. වරහන් ඉස්සරහ ඍණ ලකුණක් තියෙනවා නම් මේකට අනිවාර්යෙන් එන්න ඕනේ උපරිම අගයක්. හරි. බලන්න අර මං කියපු විදිහට ඕක කැපෙන්නේ x අක්ෂය ධන 3නුයි ධන 5නුයි. හරි. මම අඳින්න ඕන නම් කියන්න ඒක අඳින්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට පුළුවන්. හැමෝම එක මට්ටමේ ළමයි ටිකක් නින්නේ ඒ නිසා ඔයාලට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. අපි එහෙනම් වැඩේට යන්නේ නේද? කතා නැති නිසා මම හිතනවා ඔයාලා වැඩේ ඉවර ඇති කියලා. හරි. එහෙනම් දැන් තාම මන් දුන්න ටියුට් එක ගන්න එපා. ඒක තාම වැඩක් නෑ අපට. හරි. ඊළඟට ලියන්න මාතෘකාවක් මොකද ගානක් වගේ ලියන්න. පහත එක් ශ්‍රිතයේ පහත එක් ශ්‍රිතයේ පහත එක් ශ්‍රිතයේ අහගන්න. දැන් ළමයිට මේක ලියන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවනේ. මේක ඔයාලගේ ප්‍රස්තාර පොතේම ලිව්වත් කමක් නැහැ. හැබැයි ප්‍රස්තාර පොතේ ලියනකොට හොඳද මේ පැත්තේ ප්‍රස්තාරේ අඳින පිටුව තියෙනවා. හරි. මේ පැත්තේ රූල් තියෙනවා. නමුත් ඔයාලා එහෙම කරන්න. මේක අපිට අනිවාර්යෙන් ඉතාම අවශ්‍යම දෙයක් නිසා මේ පැත්තෙත් ලියන්න පටන් ගන්න. ප්‍රස්තාර පිටුවෙත් ලියන්න. දැන් ප්‍රස්තාර අඳින්න තා චුට්ටක් ඉන්නේ. මේ ලියන එක ප්‍රස්තාරෙත් ලියනවා මේ පැත්තෙත් ලියනවා. මොකද පිටු දෙක තුනක් ලියන්න තියෙනවා. එරා ලියන්න එපා. ඒතකොට ඉතින් හරි නෑනේ. ඒ නිසා ප්‍රස්තාර පිටුවෙත් ලියන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. පහත එක් ශ්‍රිතයේ ප්‍රස්තාරය ඇඳීමෙන් තොරව පහත එක් ශ්‍රිතයේ ප්‍රස්තාරය ඇඳීමෙන් තොරව රෝමිලක්කන් 1 සමමිති අක්ෂය රෝමිලක්කන් 2 උපරිම හෝ අවම අගය රෝමිලක්කන් 2 උපරිම හෝ අවම අගය රෝමිලක්කන් 3 ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න. ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න. හරි. ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න. හරි නේද?
දැන් ඔයාලගේ ප්‍රස්ථාර පොත ටික වෙලාවකට ලියන පොත බවට පත් වෙනවා. හරි. පළවෙනි ගාන y සමානයි x වර්ගය ඍණ 1. ඕක තමයි ප්‍රස්ථාරයේ සමීකරණය. ශ්‍රිතය ඕකයි. අපි දැන් බලමුද මේක උත්තර ටික ලියලා. හරි. ඔයාලා මට කියන්න රෝම ඉලක්කම් එකට උත්තරේ. සමමිතික අක්ෂය මොකක්ද මේකේ? සමමිති අක්ෂය මොකක්ද මේකේ? අපි ටිකක් කතා කරත් හොඳයි වගේ කියලා හිතනවා. හැබැයි උත්තරයක් දෙකක් වල දුන්නොත් කවින් කියන්න උත්තරේ. කවන්නේ අපි මයික් එක ඔන් කරලා කියන්න. මේකේ සමමිතික අක්ෂය මොකක්ද? x සමානයි ඍණ 2. x සමානයි ඍණ 1. ඍණ 1. x සමානයි ඍණ 1. කවිෂ්ක ඔයා ඉතින් අගේ කරන ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ඉදිරිපත් වීම හොඳයි ඈ. හරි. හැබැයි කවිෂ්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක 10 වසරේ ගානක්. හොඳද? ඔයා උත්තර හැම වෙලෙම කියන්නේ ඒක හරිය ඈ. ඒතකොට තමයි මේක වැඩි හරියන්නේ. හොඳයි. හැබැයි මේක 10 වසරේ ගානක්නේ. මේකේ සමමිතික අක්ෂය x සමානයි 0යි. ඇයි ඒ කියන එක තව චුට්ටකින් වල පැහැදිලි වෙනවා. මේකේ සමමිතික අක්ෂය x සමානයි 0යි. හරි. එතකොට අර ඔයාලට මේ පැටළුනේ සමහරට මෙන්න මෙහෙම ආවොත් අර ඔහොම ආවොත් නේද අර වරහන් ඇතුලේ ලකුණු මාරු කරලා අපි ලියන්නේ. දැන් මේ වර්ගේ නෙමෙයි මේ තියෙන්නේ. ඒ නිසා ඒක පටලවා ගන්න එපා. ඉස්සරහට දැන් අපි හැමෝම ඔක්කොම එකට මෙතන කරන නිසා ඒක හරියනවා. මේක සමමිතික අක්ෂය x සමානයි 0යි. 10 වසරේ ගානක් නිසා ඈ. හරි. 2 කමන්නේ එහෙම උත්තර දෙන්න. 2 මෙයාගේ උපරිම හරි අවම හරි අගයක් මං අහලා තියෙනවනේ. මෙයාගේ උපරිම අගයක් නෙමෙයි තියෙන්නේ. x වර්ගය ඉස්සරහ ලකුණ ධන නම් මෙයාට තියෙන්නේ අවම අගයක්. අවම අගයක්. ඒ අවම අගය තමයි මෙන්න මේ අගය. ඍණ 1යි. අවම අගය ඍණ 1යි. හරි. මෙයාට තියෙන අවම අගයක් ඒක ඍණ 1යි ඈ. හරි. කලබල වෙන්න එපා. 3 මේක 10 වසරේ ප්‍රස්ථාර පාඩම කරද්දිත් මේක කියලා දෙනවා ඈ. ශීර්ෂයේ ඛණ්ඩාංකය කියන අර හැරුම් ලක්ෂයනේ. ශීර්ෂයට හැම වෙලේම ළමයි ඉන්නෝනේ මේ දෙන්න. x වලට බිඳුව y වලට ඍණ 1. ඔන්න මන් 10 වසරේ ගානක මේ ලක්ෂණ තුන වලට කියලා දුන්නා. ලියා ගන්නකො. y සමානයි x වර්ගය ඍණ 1. හරි. වැරදුනාට කමක් නැහැ. වරදී කියලා හිතලා උත්තර දෙන්න නැතුව ඉන්න එපා. මම ඊළඟටත් අය අහනවා. මම නම කියලා අහන්නම් එතකොට හරිනේ. හරි. ඊළඟ එකට යන්න. ඊළඟ y සමානයි 4 ඍණ x වර්ගය. බලන්න හොඳලමයි වගේ රෝම ඉලක්කම් තුන උත්තර ලියන්න. y සමානයි 4 ඍණ x වර්ගය. රෝම ඉලක්කම් තුනට බලන්න උත්තර ලියන්න. y සමානයි 4 ඍණ x වර්ගය. එකකට තමයි උත්තරේ ලියලා තියෙන්නේ. 10 වසර ගානක්නේ. 10 වසර ගානක්නේ. ඒ නිසා කොහොමද සමමිතික අක්ෂය x සමානයි 0යි. හරි. මම මේක කාගෙන්වත් පිළිතුරු අහන්නේ නැහැ. මේකට උපරිමයක් තියෙන්නේ. ඒ කොහොමද එහෙම කියන්නේ? මේකට උපරිමයක් තියෙනවා කියලා හොයාගන්නේ x වර්ගය ඉදිරියේ තියෙන ලකුණ දිහා බලලා. ලකුණ ඍණනේ. එහෙනම් මේකට තියෙන්නේ උපරිම අගයක්. ඒ උපරිම අගය තමයි මෙයා. ධන 4යි. උපරිම අගය ධන 4යි. සම මේ ශීර්ෂයට මේ දෙන්න ඉන්නේ. x ට බිඳුව
y ට 4. ඔන්න 10 වසරේ ගණන් දෙකට උත්තර දෙක. දැන් ඉතින් අය මම 10 වසරෙන් ගණන් දෙන්න ඕනේ නෑනේ. ඔය විදිහේ ගණන් විතරයි 10 වසර එන්නේ. හරි. අපි ඊළඟ එකට යමු. y සමානයි x ඍණ 2 වර්ගය ධන 3. ඔන්න අපේ අර කවිස්ක කියපු ගාන වගේ ගානක්. y සමානයි x ඍණ 2 වර්ගය ධන 3. හරි. y සමානයි x ඍණ 2 වර්ගය ධන 3. දැන් අපි මේකේ සමමිති කක්ෂය වල දන්නවා ලියන්නක් ගන්න. 11 දී මම කියලා දුන්නානේ මේක 11 ගානක්. ඒ අර 11ද කියලා හොයාගන්න x ට කවුරු හරි කෙනෙක් එකතු වෙලා හෝ අඩු වෙලා තමයි වර්ග වෙන්නේ. 10 ගණන් වල මෙහෙම එකතු වෙන්නේ නැහැ කවුරුවත්. x පමණයි වර්ග වෙන්නේ. එතකොට වෙන x අකුරකුත් මේ 10 වසර ගණන් වල නැහැ. දැන් මේක x ඍණ 2 වර්ගය. x ඍණ 2 වර්ගය. හරි. අපිට පුළුවන් සමමිති කක්ෂය x සමානයි ධන 2යි. ඍණ නම් මෙතෙන්ට ධන එන්න ඕනේ. සමමිති කක්ෂ ධන 2යි. මේකට තියෙන්නේ වරහන ඉස්සරහ ලකුණ බලනවා. ධනනේ. එහෙනම් මේකට තියෙන්නේ අවම අගයක්. ඒ අවම අගය තමයි මේ. ඒ අවම අගය තමයි මෙයා. 3යි. අවම අගය 3යි. ශීර්ෂයේ ඛණ්ඩාංකය තමයි 2/3. හැම වෙලේම මේ දෙන්න තමයි එන්න ඕනේ. 2/3. හරි. ගැටලුවක් වෙන්නේ නැහැ බය වෙන්න එපා. 2/3. හරි. මේවා මේ කෙටි ප්‍රශ්න වලට අනිවාර්යෙන් අහන්න පුළුවන් කොටස් ඈ. ඔන්න මෙහෙම දීලා අහන්න පුළුවන් සම්මිති කක්ෂය මොකද්ද? අවමගයේ කවුද? ශීර්ෂයේ ඛණ්ඩාංක මොනවද කියලා. ඒතකොට ප්‍රස්තාර ඇඳ ගන්නන්නේ නෑ. හරි. නැත්තම් මෙහෙමත් ඔයාලට ප්‍රස්තාරයකට කෙටි ප්‍රශ්නයකට මෙහෙම එන්න පුළුවන් ඈ. මෙහෙම ප්‍රස්තාරයක් දීලා ඔහොම ප්‍රස්තාරයක් දීලා සම්මිති කක්ෂයට මෙතන 2 දාලා එන්න පුළුවන්. මෙතෙන්ට එන්න පුළුවන් ඍණ 3. ඔයාලෙන් අහනවා මෙයාගේ සමීකරණය මොකක්ද කියලා. සමමිති කක්ෂයට පැහැදිලිව තියෙනවා ධන 2 කියලා. අවමගේ ඍණ 3 තියෙනවා. කෙටි ප්‍රශ්නයකට ඇහැව්වොත් මෙයාගේ සමීකරණය මොකක්ද කියලා එහෙනම් අපි ලියන්න දන්නව නෙමෙයි. y සමානයි සමමිති කක්ෂේ ධන 2 නේද? සමමිති කක්ෂේ ධන 2 නම් x ඍණ 2 වර්ගය අවම අගය ඍණ 3. ඕක තමයි ක්‍රමය. අපි ඒ ක්‍රමයේ අනුගමනය කරලා තමයි මේ උත්තර තුන දැන් මේ ලියන්නේ. හරි. එහෙනම් ඊළඟ ගානට යමු. y සමානයි 4 ඍණ x ධන 5 වර්ගය 4 ඍණ x ධන 5 වර්ගය. හරි. බලන්න හොඳමයි වගේ මේ තුන් දෙනාට උත්තර තුන ගන්න. 4 ඍණ x ධන 5 වර්ගය. හතර ඍණ x ධන 5 වර්ගය. අමාරු නෑ පොඩ්ඩක්වත් දැන් මුලින්ම සම්මිති කක්ෂයනේ. සමමිති කක්ෂය ලැබෙන්නේ වරහණේ. සමමිති කක්ෂය ලැබෙන්නේ වරහණේ. ධන 5යි නම් ඍණ 5යි. මම ලියනවා කමක් නැහැ නේ වෙලාව වල කරන්න ඇති ඈ. ඊට පස්සේ මට ඕනේ උපරිමයක්ද අවමයක්ද කියලා තීරණය කරන්න. ඒක තීරණය වෙන්නේ මේ වරහණ තියෙන්නේ. වරහණ ඉදිරියේ ලකුණෙන් තමයි ඒක තීරණය කරන්නේ. ඍණනේ. ඍණ නම් උපරිම අගයක්. ඒ උපරිම අගය තමයි මේ 4. ධන 4. ශීර්ෂයේ ඛණ්ඩාංකය x ට ඍණ 5 y ට ධන 4. හරි.
දැන් මට කියන්න කවුරු හරි කෙනෙකුට අපැහැදිලි නම් මෙහෙම තිබ්බොත් මේ තුන් දෙනා ලියා ගන්න අපැහැදිලිලා ඉන්නවා. ඒ කියන්නේ මෙහෙම වරහණක් දාලා වර්ග දාලා මේ ආකාරයට තිබ්බොත් වැඩේ ලේසියිනේ. මේ විදිහට තිබ්බොත් අනිවාර්යෙන් ඔයාලට පුළුවන්. ඔයාලට එහෙම අවබෝධ කරගන්න පුළුවන් ළමයි ඉන්නේ. මේක මෙහෙම තිබ්බොත් අනිවාර්යෙන් මේ තුන් දෙනා ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් තිබ්බොත් දැම්මම අහන්න. හරි. මම දැන් චුට්ටක් ඕක වෙනස් කරන්න යන්නේ. හරි. අපි ඊළඟ ගානට යමු. ඔන්න බලන්න ඊළඟ ගානට වෙන වැඩේ. හොඳට අහගන්න වැඩේ ටිකක්. මේක බැරෑරුම් ඈ. x වර්ගය y සමානයි x වර්ගය ධන 2x ඍණ 5. y සමානයි x වර්ගය ධන 2x ඍණ 5. හරිද? දැන් මේක දිහා බලනකොට ළමයිනේ අපිට මොකුත් හිතා ගන්න බෑ. එක දෙයක් නම් පුළුවන්. මේක අපිට හිතා ගන්න පුළුවන් එකම එක කාරණය තමයි මේකට තියෙන්නේ අවමයක්. මේකට තියෙන්නේ අවමයක් කියන කතාව විතරක් අපිට හිතන්න පුළුවන්. ඒ කොහොමද කියලා බලාගන්න. x වර්ගය තියෙන්නේ. මෙයාගේ ලකුණ ධන නම්. මෙයාගේ ලකුණ ධන නම් අවමයක්. ඍණ නම් උපරිමය. ඒතර අපිට මේකේ අනිත් සමමිති කක්ෂ උපරිම අගය අවම අගය හොයන්න බෑ. ශීර්ෂයේ ඛණ්ඩාංක දන්නේ නැහැ. මෙතන ඍණ 5 කියලා හිතලා සමහර ළමයි ඍණ 5 කියලා හිතාගෙන ඉඳී. හරි බලමුකෝ ඇත්තටම මේක ඍණ 5ද කියලා. එහෙනම් ඔන්න මේක හොඳට අහගන්න. අපි එකම එක දෙයයි අපිට මේක කියන්න පුළුවන් අවමයක් කියන කතන්දරේ විතරයි ඈ. හරි. එහෙනම් ඔන්න බලාගන්න මේකට අපි කරන වැඩේ. y සමානයි. තේරුම් නැත්නම් අහන්න. x වර්ගය ධන 2x මම පොඩ්ඩක් අර වර්ග පූර්ණය වර්ගජ සමීකරණ පාඩමට යනවා. ඒකේ වර්ග පූර්ණය මතක් කරගන්නකො. මැද පදයේ තියනව නේද? මැද පදෙන් භාගේ වර්ගය දෙකෙන් භාගේ 1යි එකේ වර්ගයත් 1යි. එහෙනම් මම කරන්නේ මේ පැත්තට එකක් එකතු කරනවා වර්ගජ සමීකරණ වල නම් අනිත් පැත්තටත් එකක් එකතු කරනවානේ. මේකේ y නේ ඉන්නේ අනිත් පැත්තේ. බෑ. අපි එකක් එකතු කරානේ. එකක් එකතු කරා නම් එකක් අඩු කරනවා. ආයෙ ඍණ 5 ඉන්නවා. චුට්ටක් බලාගන්න මොකද්ද කරේ කියලා. x වර්ගය ධන 2x මැද පදෙන් භාගයේ වර්ගය එකතු කරා. එතකොට මේ පැත්තට එකක් වැඩි නැත්නම් එකක් එකතු කරා නම් ආයමන් එකක් අඩු කරා. දැන් නිකන් මේ දෙන්නා මොනවා හරි දීලා ආයෙ ඉල්ල ගත්තා වගේ නෙමෙයිද? එකක් එකතු කරලා එකක් අඩු කරනවා. එතකොට නිකන් මොකද දුන්නේ නැහැ වගේ. ඒ නිසා දැන් මේ ගානට කිසිම හානියක් වෙලා නැහැ. ඇයි? ඉතින් එකක් එකතු කරලා ආයෙ එකක් අඩු කරලා. දැන් මොකුත් කරේ නැහැ වගේ. හරි. එහෙම කියලා වල මේ ධන 1යි ඍණ 1යි කපන්න එපා. ඕක ඇත්තටම අපි ඔතනින් තමයි මේකේ මායිම තියෙන්නේ. මෙතනින් තමයි මේකේ මායිම තියෙන්නේ. මේ පැත්ත එක කොටසක්. y සමානයි බලගන්න x වර්ගය ධන 2x ධන 1. ඕක ලියන්න පුළුවන් නේද? x ධන මැද පදෙන් භාගේ වර්ග. ඇයි මෙයාගෙන් භාගේ වර්ගය මෙතන ඉන්නවනම් මෙහෙම ලියන්න පුළුවන්. x ධන 1 වර්ගය ඍණ 1යි ඍණ 5යි ඍණ 1යි ඍණ 5යි ඍණ 6යි. ඔන්න අපේ යාළුවෙක් දැන් ලැබිලා ඉන්නේ. මෙයාගේ තොරතුරු කිව්වොත් ඒක ළමයිනේ ප්‍රස්තාරේ ඇඳත් මෙයාගේ ඕව තමයි තියෙන්නේ. එහෙනම් ඔන්න මම රෝමි ලක්කන්න එකට උත්තරය ගන්නද? සමමිති කක්ෂය x සමානයි ඍණ 1යි. 100%ක් ඕක හරියටම හරියයි. ඇඳත් ඕක තමයි එන්නේ. 2 උපරිමද අවමද? ඒක නම් මුලින්මත් තීරණය කරන්නේ. ඒක මුලින්මත් තීරණය කරන්නේ අවම කියලා. මේකෙත් බලන්නකො. වරහණ ඉස්සරහ ලකුණ ධනනේ. අවම තමයි. එහෙනම් අවම අගය. මෙන්න අවම අගය. කවුරු හරි අවම අගයට මෙයා ලියවන නම් වැඩේ ඉවරයි. මේකේ අවම අගය ඍණ 6.
අවමගේ ඍණ 6 3 ශීර්ෂයේ ඛණ්ඩාංකය නම් ඉතින් ඍණ 1 ඍණ 6. හරි. ඔයාලට මේක සමහර විට ඔක්කොම පැහැදිලි නැතිව ඇති. හරි. ඒත් අපි තව ගානක් දෙකක් මේක කරමුකෝ. හදාගන්න බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් මයෙන් අහන්න දැන් මේක කොහොමද උනේ මෙතන ඇයි මෙහෙම ගත්තේ කියලා අහන්න. අර වර්ග පූර්ණ ක්‍රමයේ විදිහට තමයි ගියේ. හරි. කවුරු හරි දැන් සම්බන්ධ වුණා අපේ මේක මගහැරිලා මම එයාට මේ ගාන අය පාරක් කියලා දෙනවා වෙන ගානකින් නේ. දැනට මේක මුකුත් හරි සම්බන්ධ ගියානේ හරි. කවින්ද දන්නේ කොහොම හරි මේක ලියාගන්න. හිටියේ නැතත් කමන්නේ මේක ලියාගන්න. ආපහුම තව මේවයි ගානක් දෙනවා. හරි. ඊළඟ ගානට යන්නේ. ඔව් මේක පැහැදිලි වුණු ළමයි තනියම බලන්න උත්තර ටික ගන්නකො. පැහැදිලි වුණා නම් තනියම උත්තර ටික ගන්න. y සමානයි x වර්ගය ඍණ 4x ධන 1. පැහැදිලි වුණා නම් එයාලා මේ ගානට අර උත්තර තුන ගන්න අනිත් ළමයිට ආය මුල ඉඳලා මේ ගාන මම පැහැදිලි කරලා දෙනවා. හරි. මේක මැකුවා කවුරු හරි අර එක්කෙනෙක් ඉන්නවා දැනුයි සම්බන්ධුනේ. එයා මේ ගාන හරි නැති වුණත් කමක් නැහැ. මේක බලා ගන්න කොහොමද? හරි. පුළුවන් අය මේක හදන්න බෑ කියලා දෙනවා මම ඈ.
හරි අපි බලමු දෙන්න මේ ගාන. y සමානයි x වර්ගය ඍණ 4x මැද පදෙන් භාගය වර්ගය. මැද පදෙන් භාගය කියන්නේ ඍණ 2යි. ඍණ 2 වර්ගය කියන්නේ ධන 4යි. ඔන්න ධන 4ක් තමයි මේක එකතු කරන්න තියෙන්නේ. මෙතෙන්ට ධන 4ක් දැම්මොත් ඍණ 4ක් දානවා ආය ධන 1ක් ඉන්නවා. ඍණ 4ක් දානවා ආය ධන 1ක් ඉන්නවා. හරි. එතකොට මෙතනින් තමයි මේක අපි කොටස් දෙකකට වෙන් වෙන්නේ. මෙතන 4ක් අලුතෙන් එකතු කරපු නිසා ආය 4ක් අඩු කරා. එතකොට මොකුත් කරේ නෑ වගේ. එහෙනම් මෙන්න y සමානයි x මැද පදෙන් භාගි වර්ගය ඍණ 4යි ධන 1යි ඍණ 4යි ධන 1යි කියන්නේ ඍණ 3යි. එහෙනම් ඉතින් මේ ළමයි අපිට ඇත්තටම ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ ආකාරය. මේකෙන් තමයි ඔක්කොම කියන්න පුළුවන්. රෝම ඉලක්කම් 1 සමමිති කක්ෂයේ x සමානයි ධන 2යි. මෙතන ඍණ නම් ධන 2 වරහන ඉදිරියේ ලකුණ. වරහන ඉදිරියේ ලකුණ ධනනේ. ධන නම් මේකට තියෙන අවමගයක්. ඒ අවමගය තමයි ඍණ 3යි. අවමගය ඍණ 3යි. 3 අපිට ලැබෙනවා ශීර්ෂයේ ඛණ්ඩාංකය ධන 2 ඍණ 3. ධන 2 ඍණ 3. හරිනේ? ධන 2 ඍණ 3. මේ ගානක් තනියම හදලා දෙන්න බලන්න. මේ ගාන. මෝක්ෂ ප්‍රශ්නයක් අහලා තියෙනවා x ධන වෙනකොට කොහොමද අවම අගයක් වෙන්නේ? හේතුව මොකක්ද? හරි. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් අපි අර මේ ක්‍රමේදී අපි අර මුලින් ප්‍රස්තාර ඇඳලා තමයි ඒක හොයාගත්තේ. හොඳද? ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි x නෙමේ ධනාගයක් x වර්ගය. මේ x වර්ගය දිහා බලන්න. x ධනාගයක් කියලා නෙමේ. x වර්ගය ධන නම් හරි. ඒකට තියෙන්නේ මෙන්න මේ පැත්තට තමයි ප්‍රස්ථාරය අපි මුලින් ඇඳපු හැම එකේම ඇඳුනේ. x ධන නම් නෙමේ x වර්ගය ධන නම් විතරයි කතා වෙන්නේ. x වර්ගය ධන නම් මේ පැත්තට. ඒ වගේම තමයි මෙයා ඍණ වුණොත් මතක තියාගන්න y වල අගයන් ඔක්කොම ලකුණ මාරු වෙනවා. හරි? ලකුණ මාරු වෙනවා කියන්නේ එතකොට ප්‍රස්ථාරය මේ පැත්තට හැරෙනවා. හරි? මෙතන ධන වුණොත් හැම වෙලාවකම මේ පැත්තට තමයි ප්‍රස්ථාරය ඇදින්නේ. ඍණ වුණා කියන්නේ
ඒ කලින් තිබ්බු අගයන් ඔක්කොගෙම ලකුණ මාරු වෙනවා. එතකොට කලින් හිතන්නකො අපිට මෙතන ධන 5 තිබ්බා කියලා. ධන 5 තිබ්බනම් ඍණ 5 වෙනවා. හරි? මෙතන ධන 5 තිබ්බනම් ඍණ 5 නේ. ඒ කියන්නේ හැම අගයක්ම ලකුණ මාරු වෙනවා. ඒ නිසා තමයි ප්‍රස්ථාර මේ පැත්තට හැරෙන්නේ. හරි? ඒක වැඩි හිතන්න දෙයක් නැහැ. අපි දැන් අර ලේසි ක්‍රමයට හිතාගන්නේ ධනාවොත් තමයි අවමගයක් එන්නේ. ඍණාව කියන්නේ එයාලගේ ලකුණු මාරු වෙලා සම්පූර්ණ ප්‍රස්ථාර අනිත් පැත්ත හැරෙනවා. හරි? එහෙම ඍණාව ඊට පස්සේ අපි තීරණය කරන උපරිමගයක් එන්නේ කියලා. හරි. x නෙමෙයි x වර්ග කතාවයි මම ඔය කිව්වේ. හරි. මොක්ෂයක දැන් මතක තියාගන්න වේද? එතකොට හරිය. ධන නම් අවමයක්, ඍණ නම් උපරිමයක්. ඍණ වුණාම වෙන්නේ ලකුණු මාරු වීම වෙන්නේ. හරි. x නෙමෙයි x වර්ග ඉස්සරහ ලකුණ කියලා මතක තියාගන්නේ. හරි. එහෙනම් අපි ඔයාලා දැන් මේකත් හදලා ඉවර ඇති කියලා මම හිතනවා. හරි බලමු. මේක බලමු. y සමානයි x වර්ගය ඍණ 6x ඍණ 6න් භාගී ඍණ 3යිනේ. ඍණ 3 වර්ගය ධන 9යි. ඍණ 9යි ඍණ 2යි. හරිනේ? එතකොට මේ ටික තමයි එක කණ්ඩායමක්. මේ දෙන්න තව කණ්ඩායමක්. එහෙමයි අපි සලකන්නේ. y සමානයි x ඍණ 3 වර්ගය ඍණ 11. x ඍණ 3 වර්ගය ඍණ 11. එතකොට ඉතින් මෙන්න උත්තර ටික. x සමානයි ධන 3යි. දැන් ඔයාලා අහන්න නැති වෙයි ධන 3 දැන් මේ කියලා. 2 උපරිමද අවමද? උපරිමද අවමද? දැන් ඔයාලා දැන් ඔය මේ මොක්ෂ අහු පසුවිසයි මම මොක්ෂ මේ කියන්නේ. මොක්ෂ මෙතන ඍණාව කියලා මෙතන ඍණාගයක් ආවා කියලා ඒක උපරිම වෙන්නේ නැහැ. තේරුණාද? දැන් මෙතන වර්ග තියෙනවනේ. ඔය වර්ග තියෙන කෙනා ඉදිරියේ එන්න ඕනේ. අන්න එතකොට තමයි සම්පූර්ණම එයාලගේ ලකුණු මාරු වෙන්නේ. මෙතන ඍණාව නම් උපරිම. දැන් උතන ඍණ නැහැනේ. ඍණ නැත්තම් හැම වෙලාවකම මේ පැත්තට තමයි ප්‍රස්ථාරය යන්නේ. හරිද? එහෙනම් ඊගාවට අපිට ලැබෙනවා අවම අගය ඍණ 11යි 3 සම මේ ශීර්ෂය 3 ඍණ 11. හරිනේ? නැත්තම් ඇත්තටම ළමයි අපිට ඔය ධන ඍණ බලන්න ඕනේ ප්‍රස්ථාරයක් අඳිනකොට. අපි අර ලකුණු කරන ලක්ෂ අනුව අපට උපරිමයක්ද අවමයක්ද කියලා ප්‍රස්ථාරය ඇඳට පස්සේ හොයාගන්න පුළුවන්. අඳින්න කලින් හොයාගන්න ක්‍රමය තමයි මම ඔය කිව්වේ. හරි. එහෙනම් දැන් අපි අය චුට්ටක් අමාරු කොටසකට මාරු වෙනවා. මේකේ කාට හරි දැන් ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් කතා කරන්න. මේ කොටසේ මේකේ. හරි. ඒක එහෙනම් තේරුණා කියලා මම හිතා ගන්නවා. ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස කියන්නේ ඕකම. මෙන්න ගන්න. y සමානයි ඍණ x වර්ගය ඍණ 2x ධන 3. ඕකයි ගන්න. හරි. ඕක අපි කට්ටියම එකතු වෙලා වැඩේ පටන් ගමු. ඔන්න මේකේ x වර්ගයේ ඉස්සරහ ලකුණ ඍණනේ. ඒ කියන්නේ මෙයා නැත්තම් හරි මෙතන ලකුණ නැත්තම් මේ අගයන් තියෙනවනේ මේකට අගයන් y වලට අගයන් ටිකක් එනවනේ. මේ ලකුණ දාපු ගමන් ඒ අගයන් ඔක්කොම විරුද්ධ වෙනවා. ලකුණ මාරු වෙනවා. ඒ නිසා දැන් අපි මෙතන ඍණ තියෙනවනේ. අපි කරන්නේ මෙච්චරයි. ඔය මම කියපු කතාව මුකුත් ඕනේ නැහැ. අපි කරන්නේ මෙච්චරයි. y සමානයි ඍණ එකක් පොදු සාධකය කරගන්නවා. නැත්නම් ඍණ ලකුණ එළියට ගන්නවා. මෙහෙම කරන්නේ ළමයිනේ ඍණාවොත් විතරයි. ධනාවොත් මුකුත් කරන්න දෙයක් නැහැ. කෙලින්ම අර ඉස්සෙල්ලා ක්‍රමේ කරන්න. ඍණ ආපු ගමන් අපි කරන්නේ ඍණ ලකුණක් ගත්ත එළියට. නැත්නම් අපිට වර්ග පූර්ණ ක්‍රමයට කරන්න බෑනේ.
වර්ග පූර්ණයට නම් අනිවාර්යෙන් මෙතන ධන අගයක් තමයි ඉන්න ඕනේ. ධන 1 ඉන්න ඕනේ. හොඳද? හරි. ඍණ ගත්තු ගමන් x වර්ගය තේරුම් නැත්නම් අහන්න. ඍණ සාධකයක් වුණ ගමන් මෙයාගේ ලකුණ මාරු වෙලා ධන 2x ධන ලකුණ මාරු වෙලා ඍණ 3යි. ඒකට හේතුව තමයි නැවත මෙයාගෙන් ಗುಣ කරපු ගමන් මේ තුන් දෙනාව උඩ ප්‍රකාශනයේ ලකුණ ලැබෙන්න ඕන. එහෙනම් අපි ඍණ ගත්තු ගමන් එයාලගේ ලකුණු මාරු වෙලා තමයි වරහණ ඇතුළට එන්නේ. හරි. දැන් ඉතින් මේක හරි සරලයි. ඍණ ලකුණ මෙහෙම්මම තියාගත්තා. ඒක පස්සේ අපිට ඕන වෙයි. දැන් මේ ටික කලින් ගන්න x වර්ගය ධන 2x ධන 2x මැද පදෙන් භාගේ වර්ගය එකමයි. මැද පදෙන් භාගේ වර්ගය එකමයි. හරි නේද? x වර්ගය ධන 2x මැද පදෙන් භාගේ වර්ග එකමයි. ධන 1 නම් ඍණ 1ක් දැම්මා ආය ඍණ 3යි. ධන 1 නම් ඍණ 1ක් දැම්මා ආය ඍණ 3යි. මෙතනින් තමයි කාණ්ඩ දෙක වෙන් වෙන්නේ. හරි. එහෙනම් ඔන්න මට තව පාරක් මේක උත්තරේ ලියන්න පුළුවන්. ඍණ x ධන 1 වර්ගය. පටල ගන්න එපා. මේ කොටසින් තමයි ඕක එළියට ගත්තේ. x ධන 1 වර්ගය ඍණ 1යි ඍණ 3යි කියන්නේ ඍණ 4යි. තව ඉවර නැහැ. අපි ඍණ ලකුණක් එළියට අරගෙන තමයි මේ වැඩේ ඉදිරියට ගෙනිච්චේ. දැන් 100% මේක පැහැදිලිවට තව ගණන් දෙකක් විතර හදමු. දැන් මේ ඍණ ලකුණෙන් මේ වරහණයි මෙතනයි ගුණ කරනවා. මේ වරහණ ඉස්සරහ ධනනේ මේ වෙනකොට තියෙන්නේ. ඍණයි ධනයි ඍණ x ධන 1 වර්ගය. මේ ඍණ ලකුණට බෑ වරහණට වර්ගයක් තියෙනකොට මැද්දට පනින්න බෑ. එයා ඉස්සරහ විතරයි තියෙන්නේ. ඍණයි ධන 4යි. ඔන්න බලන්න ඔයාලට මේක අවබෝධ කරගන්න පුළුවන්. හරි. ඍණ අපි තව එකක් හදලා බලමු. දැන් මෙන්න අර මම උත්තර තුන ලියනවා. සම්මිති කක්ෂය x සමානයි ඍණ 1යි. මේකට තියෙන්නේ උපරිම අගයක්. ඇයි වරහණ ඉස්සරහ ලකුණ ඍණනේ. මේකේ ප්‍රස්ථාරය ඇඳලා බැලුවොත් ප්‍රස්ථාරය ඇඳුත් මේකට ලැබෙන්නේ උපරිමයක්. හරි. ඍණ තියෙන හැම එකකටම ලැබෙන්නේ උපරිමයක්. ඒ නිසා දැන් මෙතන ඍණ ආපු ගමන් අපි ඒකට උපරිමයක් තමයි තියෙන්නේ කියලා කියන්නේ. උපරිම අගය තමයි මේ තියෙන්නේ මේ ධන 4යි. රෝම ඉලක්කම් 3ට උත්තරය ශීර්ෂයේ ඛණ්ඩාංකය තමයි ඍණ 1 ධන 4. ඍණ 1 ධන 4. හරි නේද? ඍණ 1 ධන 4 සමහර විට ඔයාලට මේ ගානේ දෝෂ ඇති. තීරුණේ නැති තැන් ඇති. අපි තව මේ වගේ ගණන් හදමු. මේක හැබැයි අවබෝධයෙන් හදන්න බලන්න. ඍණ ලකුණක් මෙතන තියාගෙන වර්ග පූර්ණයේ ක්‍රමේ දාන්න බෑ. ඒ නිසා අපි ඍණ ලකුණ එළියට ගත්තේ. හරි. දැන් ප්‍රස්ථාර පාඩම අමාරුයි කියන්නේ ඔන්න ඔය වගේ කොටස් වලින් තමයි. විභාගෙට ඔය එකක් ආපු ගමන් ඉවරයි. මට හිතෙනවා මේක හදන ළමයි දැන් මේක හදයි. y සමානයි ඍණ x වර්ගය ධන 4x ධන 3. හදන්න පුළුවන් ඔයාලට. හදන්න බලන්න ගන්න. ඍණ x වර්ගය ධන 4x ධන 3.
මාත් හදාගෙන එනවා. ඔයාලත් හදාගෙන යන්න මේක දිහා බලන්න නැතුව හදාගෙන යන්න. ඔන්න මම එක පියවරක් කරා බලන්න. ඍණ ලකුණක් එළියට ගත්තා. මොකද මෙතන ඍණ තියාගෙන වර්ග පූර්ණයේ විදිහ කරන්න බෑ අපිට. හරි. දැන් හරිම සරලයි ඉතින් මේක. හරි නිවැරදි ක්‍රමය ඉගෙන ගත්තොත් අය වරදින්නේ නැහැ. x වර්ගය ඍණ 4x මැද පදෙන් භාගේ වර්ගය. මැද පදෙන් භාගේ වර්ගය කියන්නේ ධන 4යි. ඒක ඉතින් අය හොඩි පන්ති වගේ කියලා දෙන්න ඕනේ නෑනේ. ධන 4යි ඍණ 4යි ඍණ 3යි. හරි. ඊට පස්සේ අපිට ලැබෙනවා y සමානයි ඍණ. මේක එක කාණ්ඩයක්. මේ දෙන්න එක කාණ්ඩයක්. මේ තියෙන x මැද පදෙන් භාගේ වර්ගය. ඍණ 7යි. ඍණ 7යි. දැන් මේ ඍණ ලකුණෙන් ගුණ කරනවා. ඍණ x ඍණ 2 වර්ගය ඍණයි ඍණයි ධන 7යි. ඔය ඍණයි ඍණයි ධන 7යි. හරි. එහෙනම් මෙන්න උත්තරය. රෝම ඉලක්කම් 1ට උත්තරය සමමිති කක්ෂය x සමානයි 2යි. රෝම ඉලක්කම් 2ට එන්න ඕනේ උපරිම අගයක්. උපරිම අගය 7යි. රෝම ඉලක්කම් 3ට එන්න ඕනේ 2 7. 2 7. හරි. 2 7. යම්තාක් දුරකට ඔයාලට පැහැදිලි ඇති. හැබැයි මහන්සි වෙන්න වෙනවා. හරි නේද? හරි. තුන්වෙනි එක කියන්නේ මේක නේද? කවින් කියන්නේ මේකද? මේකද? කවින් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේකද මේකද? ඒකද? ඔව්. ඈ? තුන්වෙනියට තියෙන එක සර්. හරි. ඒක ගන්න මෙහෙමයි. දැන් මෙතන ඍණ 4 තියෙනවා. මෙතන ඍණ 4 තියෙනවානේ. අපි එතකොට මේ දෙන්න ලියලා මෙතෙන්ට ආපු කෙනාගේ භාගය ගන්නවා. ඒ අර වර්ග පූර්ණයේ විසඳීමම තමයි. මෙතෙන්ට ආපු කෙනාගේ භාගය කියන්නේ ඍණ 2යි. හැබැයි එයාව වර්ග කරලා තමයි මෙතෙන්ට දාන්නේ. ඍණ 2 වර්ගය ධන 4යි. හරි. දැන් මේ ගානේ ධන 4ක් නැහැනේ. මේ ධන 4 අපි දැන් මේ වැඩිපුරනේ. වැඩිපුර 4ක් එකතු කරා නම් ඒ 4 අඩු කරන්නත් ඕන. නැත්තම් ගාන වැරදීනේ. මේ ධන 4ක් දාලා ඒ වෙනුවට ඍණ 4ක් දැම්මා. ආය ගානේ තියෙන ඍණ 3 ලිව්වා. මේ ගානට මුකුත් කරලා නැහැ අපි. නිකන් අර කාට හරි මොනවා හරි දීලා ආය ඉල්ල ගන්නවා. අය දුන්නේ නැහැ වගේ. නමුත් පොඩි මෙතන මේ ඊට පස්සේ මේ කොටස තමා අර වර්ග පූර්ණය කියලා දුන්න නිසා මම ඒක එච්චරම පහළට ගියේ නැත්තේ මේ වෙලාවේ x මැද පදෙන් භාගය x ඍණ 2 වර්ගය ඍණ 4යි ඍණ 3යි කියන්නේ ඍණ 7යි. හරි ඊට පස්සේ ඉතින් මේ ඍණ ලකුණෙන් ගුණ කරන ගැටලුවක් නැතුව ඇතිනේ. මේ වරහන් ඉස්සරහට ඍණ ලකුණක් එනවා. ඍණයි ඍණයි ධන නිසා මෙතෙන්ට ධන ලකුණ එනවා. හරි කමන්න අපි තව බලමු නේ. දැන් ඔන්න මේක ක්‍රමය අල්ලගන්න. මෙතෙන්ට ධන 4 අපිදී තමයි මම දැන් ඔය කිව්වේ. මැද පදෙන් භාගේ වර්ගය. හරි. තව ඉස්සරහට යන්කෝ අපි. තවත් ඉදිරියට යන්න. මේක y සමානයි x ඍණ 2 x ධන 4. y සමානයි x ඍණ 2 x ධන 4. මම ඔයාලට අර
අපි සමීකරණ 7ක් ඉගෙන ගත්තේ. ඒවම තමයි මේ දීලා තියෙන්නේ. ඒ 8ම ඒ ගණන් 8ක්ම තමයි මේ දෙන්නේ එක එක ක්‍රම වලට. හරි. මෙහෙමත් අපට එන්න පුළුවන් ප්‍රස්තාරේ අඳින්න නැතිව අර කාරණා තුන අහන්න පුළුවන්. හරි. එහෙම ඇහැව්වොත් අපි මේක මෙන්න මේ ක්‍රමයටයි ඉදිරියට අරගෙන යන්නේ. බලා ගන්නකො. සමහර විට මේක එන්නේ නැති වෙයි. අපිට එහෙම කියන්න බෑ. නමුත් අපි ඔක්කොම ඉගෙන ගන්න තියනවා ඉගෙන ගමු. හරි. මේක මෙහෙමයි. මේක වරහන් දෙක ඉවත් කරනවා. මෙයා මෙයාගෙන් x වර්ගය මෙයා මෙයාගෙන් ධන 4x මෙයා මෙයාගෙන් ඍණ 2x මෙයා මෙයාගෙන් ඍණ 8යි. ඔයාලට මේක මම කියලා දෙනවා වගේ වෙලා යන්නේ මේ වැඩේ කරගන්න. හරි. ඊට පස්සේ මෙහෙම ආවනේ. එතකොට අපි ලියනවා x වර්ගය 4න් 2ක් අඩු වෙනවා ධන 2x ඍණ 8. හරි. මට කියන්න වරහන් දෙක ඉවත් කරලා මේක ගත්ත විදිය වලට අපැහැදිලි නෑනේ. එහෙනම් මේ ගාන තනියම දැන් බලන්න අර වරහනක් දාලා වර්ගය දාලා ගන්න. මේක අපි දැන් කරේ. මේක මේ චුට්ට හදාගෙන මෙතනින් පස්සේ තනියම බලන්න හදන්න. මෙතනින් පස්සේ වලට තනියම අනිවාර්යෙන් හදන්න එකේ. ඔයාලා තේරෙන්නේ නැති ප්‍රශ්න හැම එකක්ම අහන්න. මැසේජ් ඉවෙනවට වඩා අහන එක හොඳයි. මොකද මැසේජ් මම දැක්කොත් විතරයි මම අර උඩින් පොතේ මරන් තිබ්බොත් දකින්නේ නැහැ. කවන්නේ කොහොම හරි අහන්නකො. ප්‍රශ්නයක් තිබ්බොත් ඒ වෙලාවෙම අහනවා නම් හොඳයි මැසේජ් එනවට වඩා. සමහර වෙලාවට මම මැසේජ් දකින්නේ නැහැ. හරි. අපි එහෙනම් මේක දැන් හදමු ඕනේ. මේක මෙතෙන් ඉඳන් ඔයාලට අපහැදිලි නෑනේ. හැබැයි මේ ටිකක් දැන් ඔයාලට තනියම කරගත්ත හැකි. x වර්ගය ධන 2x මැද පදෙන් භාගේ වර්ගය 1යි. එහෙනම් ඍණ 1යි ඍණ 8යි. y සමානයි x ධන 1 වර්ගය මැද පදෙන් භාගනේ දාන්නේ ඍණ 1යි ඍණ 8යි. මොකද මෙතනින් වෙන් කරන්නේ ඍණ 9යි. හරි. එහෙනම් ඉතින් මෙන්න උත්තර ටික. 1 සමමිති කක්ෂයේ x සමානයි ඍණ 1යි. දැන් ඔය වරදින්න බෑ. මේකට තියෙන්නේ අවමගයක් ඍණ 9යි. ශීර්ෂයේ ඛණ්ඩාංක ඍණ 1 ඍණ 9. ඍණ 1 ඍණ 9. හරිනේ. ශීර්ෂයේ ඛණ්ඩාංක ඍණ 1 ඍණ 9. හරි. ශීර්ෂයේ ඛණ්ඩාංක ඍණ 1 ඍණ 9. ඔය උත්තර තුන මං හිතන්නේ ඔයාලට එන්න ඇති. අපි ඒවා හරියට කරොත් ආයෙ ඉතින් ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. අමතක කරගන්න එපා ඈ. ඊළඟ ගාන y සමානයි ඍණ x ඍණ 4 x ධන 2. ඍණ x ඍණ 4 x ධන 2.
මේ ටික මකනවා. දැන් මේ ගාන ඔන්න අපි කට්ටියම එකතු වෙලා හදමු. හරි. මේ ගාන අපි කට්ටියම එකතු වෙලා දැන් හදමු. දැන් ওই සිග්නල් ප්‍රශ්න නිසා ළමයිට සමහර අය කැඩි කැඩි එන්නේ. අපි ඒකට බලමු මේක වීඩියෝ එක මම අද දාන්න අනිවාර්යෙන්ම නේ. අද හරි හෙට හරි දාන්න. හරි. මේකට එන්න. මේක අපි කරන ක්‍රමය මෙච්චරයි. ඍණ ලකුණක් තියෙනවනේ. හරි. ඔන්න කල්පනාවෙන් ඈ. ඍණ ලකුණක් තියෙනවා. ඒක එහෙමම තියාගන්න වරහන් දෙක ගුණ කරමු. x වර්ගය ධන 2x ඍණ 4x ඍණ 8. ඕක ප්‍රශ්නයක් කරගන්න බෑ කවුරුවත්. මම මොකද්ද මේ කරේ? මේ ඍණ ලකුණ එහෙම්මම තියාගෙන වරහන් දෙක සුළු කරා. හරි. මොකද මේ ඍණ ලකුණ මුළු ප්‍රකාශනයටමයි තියෙන්නේ. හරි. තව පියවරක් ඉදිරියට යන් ඍණ ඔතනම තියාගෙන මේක සුළු කරගමු. x වර්ගය ධන 2යි ඍණ 4යි. ධන 2යි ඍණ 4යි. ධන 2යි ඍණ 4යි කියන්නේ ඍණ 2යි x ඍණ 8යි. නේද? අපි මේ ඍණ ලකුණ ගන්න කලබල වෙන්න එපා. ඒක එහෙම්මම තිබුදේ. ඔයාලා මෙතනින් පස්සේ දන්නවා. අර මතකද ඍණ ලකුණක් තියාගෙන වරහන් ඇතුලේ කට්ටිය අපි අර හැදුවේ. බලන්න ඒ ක්‍රමයට හදන්න පටන් ගන්න. මේ ඍණ ලකුණ අන්තිමේටම අපි ගුණ කරමු. අන්තිමේටම ඍණ ලකුණෙන් ගුණ කරමු. ඔය අපි දැන් ඔය අද කරන්න අර ප්‍රස්තාර පාඩමේ මග ඇරෙන කොටස් ඈ. ඕවා තමයි ඔය රෝම ඉලක්කම් අවසානයකට වගේ කරකව අහන්නේ. හරි නේද? එහෙනම් බලන්න ඔයාලා මේක කරලා ඇති. බය වෙන්න එපා මේවට ඈ. ඍණ x වර්ගය ඍණ 2x මැද පදෙන් භාගය වර්ගය. ධන 1යි ඍණ 1යි ඍණ 8යි. හරිද? ඍණ මේ තියෙන්නේ x ඍණ 1 වර්ගය ඍණ 1යි ඍණ 8යි ඍණ 9යි. ඔන්න දැන් මේ ඍණ ලකුණ මෙතන තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි නැවත ආයෙ පස්සේ වල මේ ගණන් හදන්න. y සමානයි ඍණ x ඍණ 1 වර්ගය ඍණයි ඍණයි ධන 9යි. අය මම උත්තර තුන කියන්න යන්නේ නැහැ. දැන් මෙතනින් පස්සේ උත්තර තුන ලියා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔයාලට මම ඔය කොටස වැඩිනුත් එක්ක කරා. ඒ කියන්නේ හැම ගාණක්ම ප්‍රස්තාර අඳින්න නැතුව ප්‍රස්තාරවල ලක්ෂණ හොයන විදිය කියලා දුන්නා. ඒ කියන්නේ සමමිතික අක්ෂය, උපරිම අවමගය, ශීර්ෂයේ කණ්ඩායම. අනිත් ඒවා බෑ. මූල එහෙම ඒවා බෑ මේකෙන් ඈ. හරි. එහෙනම් දැන් අපි යමු අපේ ටියුට් එකේ ගණන් හදන්න පටන් ගමු. හරිද? හරි.
හරි. ඔයාලා හැමෝම ප්‍රස්තාර ටියුට් එකේ පළවෙනි ගානේ වැඩ පටන් ගන්න. පළවෙනිම ගාන හදන්න කාට හරි හම්බුන් නැති කෙනෙක් ඉන්නවද? මම නෙත්නිලා ගෙදරට නම් ටියුට් එක දුන්නා හැබැයි හරි. ටියුට් එකේ පළවෙනි ගාන හදන්නේ ඈ. ටියුට් එකේ පළවෙනි ගාන හදන්නේ. ටියුට් එක කාට හරි දාන්න ඕන නම් කියන්න මම දැන් ස්ක්‍රීන් එකට එහෙම දාන්නම්.
ඔයාලා දැන් මේ වැඩේ පටන් ගන්න බලන්න ඒකේ එක හිස්තනක්වත් නැහැ ගානේ. ඔක විභාග ගානක්. හැබැයි වාර විභාග ගානක් ඈ. හරි. ඉස්සලා ප්‍රස්තාරය අඳින්න. හරි නේද? හරි. ඔයාලා මේක කරලා ඉවරද? ප්‍රස්තාරය යන්දනම් ඔයාලා දන්නවද ලකුණු 3ක් හම්බ වෙනවා ඈ. හරි. අර හිස්තැනක් පුරවන්න තිබුණා ලකුණු 4ක් ඔන්න හම්බෙලා ඉවරයි. හිස්තැනට 1 ලකුණක් දෙනවා ප්‍රස්තාරයට 3ක් දෙනවා. මේ ගානේ හිස්තැනට ලකුණක් හම්බෙන්නේ නැහැ. ඒ හිස්තැනක් පුරවන්න නැහනේ. හරි මේ වැඩේ ඉවරයි. ඊට පස්සේ බලන්නකො සමමිති අක්ෂයේ සමීකරණය ඒව ප්‍රශ්න නෙමේ x සමානයි 1යි කියලා ලියලා ඇතිවා. මං උදව් දෙන්නම්. ඔයාලා හදන්න කාලෙත් දෙනවා ඈ. x සමානයි 1යි. ඒ ටික ලේසි නිසා මම ඔය දෙන්න කියලා දුන්නේ ටක් ගාලා. හරි. මොකද අපිට තව එක ගානක් හදාගත්තොත් ඇති ඒකයි. ශිතේ අගය ඍණව අඩුවන x යගේ පරාසය. මට හිතෙනවා ඔක්කොම ඔයාලා ලියලා ඇති කියලා. ශිතයේ අගය ඍණව අඩුවන x යගේ පරාසය. එහෙනම් මේ ටිකනේ ඍණව අඩුවන. මේ ටිකනේ ඍණව අඩුවන x වලගේ පරාසයනේ. ඍණ 1 මෙතන ධන 1. මෙතන x වලගේ ධන 1නේ. ඔන්න x වලගේ පරාසය. නැත්තම් ඍණ 1ත් ධන 1ත් අතර ලකුණු 10ම ගන්න පුළුවන් ගාණක් ඕක ඈ. හරි. ඊළඟ ඉහත නෙමෙයි සුදුසු ප්‍රස්තාරයක් ඇඳීමෙන් ඔන්න රෝම ඉලක්කම් 4ට තමයි දැන් අපි මේ යන්නේ. සුදුසු ප්‍රස්තාරයක් ඇඳීමෙන් හොඳට අහගන්න ඕනේ. හරි. ඕකේ කියන්නේ මෙහෙමනේ. y හි අගය x වල අගය වගේ දෙගුණයක් වෙනවලු. y වල අගය x වල අගය වගේ දෙගුණයක් වෙනවලු. එහෙනම් මෙහෙමයි. සුදුසු ප්‍රස්තාරයක් එයාලා අඳින්න කියනවනේ අපි පොඩි අගේ වගුවක් මේකට ගහ ගන්නවා ඈ. පොඩි අගේ වගුවක් ගහ ගන්නවා. x ඉන්නවා 2x ඉන්නවා y ඉන්නවා. මම ඇයි එහෙම ගත්තේ කියලා කියලා දෙන්නම් ඈ. ඇයි මෙහෙම ගත්තේ? y වල අගය
x වල අගය වගේ දෙගුණයක් y වල අගය x වල අගය වගේ දෙගුණයක් නම් y වල අගය x වල අගය වගේ දෙගුණයක් නම් x දෙකෙන් ගුණ කරපුවම නේද y හැදෙන්නේ. ඒකයි මම මෙතන 2x දැන් දෙගුණයක් කියපු නිසා මම මෙතන අගයන් ටිකක් ගන්නවා. ඍණ 1.1. එයාලා අපට කියනනේ සුදුසු ප්‍රස්ථාරයක් ඇඳීමෙන් කියලා. එහෙනම් අපි ඔන්න මෙතෙන්ට දානවා එහෙනම් ඍණ 2. ඇයි ඍණ 2 දාන්නේ? මේ හැමෝම දෙකෙන් ගුණ කරනවා. මෙතෙන්ට බිඳුව මෙතෙන්ට 2. එයාලමයි y-ටත් එන්නේ මේ. ඔන්න අපි ප්‍රස්ථාරයක් අඳින්න යන්නේ. ඇත්තටම ඔයාලා මොකක්ද දන්නවද අඳින ප්‍රස්ථාරය? y සමානයි 2x ප්‍රස්ථාරය අඳින්නේ. x වල දෙගුණය තමයි y-ට සමාන වෙන්නේ. y සමානයි 2x ප්‍රස්ථාරය මේක අඳිනවා මේ ඍණ 1 ඍණ 2. ඕ ඍණ 1 ඍණ 2 මෙතන. හරි? ඍණ 1 ඍණ 2. බිඳුවේ බිඳුව. බිඳුවේ බිඳුව. හොඳද? බිඳුවේ බිඳුව අනික තමයි 1 2. 1 2 මෙතන. හරි අපේ ප්‍රස්ථාර දැන් අඳිනවා මේ. ඔන්න. ප්‍රස්ථාරය අඳා මට නම් හොයන්න බෑ මෙහෙන් කැපෙනවද කියලා. කොහොමයි යන්නේ ප්‍රස්ථාරය. ඒක අපි ළමයි මෙහෙමයි. ඒවා ගණන් හදනකොට තමයි දැන් ඔයවා ක්‍රම හරියන්නේ. අපිට කියන සුදුසු ප්‍රස්ථාරයක් ඇඳීමෙන් කියලා. එයාලා කියනවා y වල අගය ලැබෙන්නේ x වල අගය දෙගුණයක් වුණාම. එහෙනම් y සමානයි 2x. හරි? එහෙනම් මෙන්න අපි ඒකට ප්‍රස්ථාරය ඇඳා. හරි? මේ ප්‍රස්ථාරය මත කොතනක අපි ගිහිල්ලා හිටගත්තා. හරි? x වල අගය දෙකෙන් ගුණ කරපු ගමන් y ලැබෙනවා. මේ මෙතන යන්න උදාහරණයක් විදිහට මෙතන හිට ගන්නකො. x වලට 1නේ. 1 වරක් 2 2යි. y වලට 2යි. මෙතෙන්ට යන්නකො. මෙතෙන්ට යන්න කොහොම ගියපුවා මේ හරියට එන්නේ. x වලට 2යි නම් 2 වරක් 2 4යි. කොහොමයි එන්නේ හැම වෙලේම. එහෙනම් ළමයි ප්‍රස්ථාරයේ මත ලක්ෂයක් ලකුණු කරන්නලු ඔන්නෝම දෙගුණයක් වන. එහෙනම් ඒ ලක්ෂය තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේ තමයි ඒ ලක්ෂය. අනිවාර්යෙන් මෙතන ගියා x වලගේ y වල වගේ අනිවාර්යෙන් දෙගුණයක්. මෙතන x වලගේ y වල අගය වගේ අනිවාර්යෙන් නෙමෙයි. y වල අගය x වල අගය වගේ දෙගුණයක්. මොකද මේ රේඛාවේ කොතන හිටියත් ඒ කතාව හරි. එහෙනම් අපෙන් කියන්නේ ප්‍රස්ථාරේ මතනේ මෙන්න මෙතන ලකුණු කරගන්න. මෙතන තමයි ඔයාලා මේ කියන ලක්ෂය තියෙන්නේ. හරි. ඔයාලට ඕක හරියටම දශම ස්ථානෙට හොයන්න පුළුවන්. මට කියන්න කවුරු හරි උත්තරේ දාන්න මේ පැත්තෙන් කවුද ඉන්නේ? මේ පැත්තෙන් කවුද ඉන්නේ කියලා මට හරියටම කියන්න ඕනේ. ඔයාලගේ ප්‍රස්ථාරේ හරියටම නිවැරදි නම් බලන්නකො ලස්සන උත්තර දෙකක් එන්නේ. මට කියන්න x වලට ඛණ්ඩාංක x වලට කීයදාව කියලා කියන්න. මට නම් හරියටම කියන්න බෑ. බිඳුවයි දශම ගානක් තමයි එන්නේ. මට හිතනවා නිකන් ඍණ 0.7ක්ද මන් දන්න. 7ක්ද 8ක්ද කියලා මට ඒක හරියටම කියන්න බෑ. හරි බලන්න අගේ වගෝ ගහලා ප්‍රස්ථාරය ඇඳින්නකො. අදලා මට කවුරු හරි උත්තරේ දාන්න කීයද ආවේ කියලා.
මෙතෙන්ට ඍණ 0.6 ආවොත් අනිවාර්යෙන් මෙතෙන්ට එනවා ඍණ 1.2 කියලා. ඒ දෙගුණයක්නේ. 0.7 ආවොත් ඍණ 1.4 කියලා එන්න ඕනේ. එහෙමයි එන්න ඕනේ. ඍණ 1.4 කියලා එන්න ඕනේ. ඒ වගේ ඔයාලට එහෙම අගයන් දෙකක් ගන්න පුළුවන්. හරි. එන්න ඒකේ කණ්ඩාංක ලියලා ඉවරයි. ඍණ 0.6 ඍණ 1.2. හරි. බලන්න ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්න. ඉහත තුනෙහි ලැබුණු පරාසය තුලම සිතේ අගය ධනව වැඩි වෙන ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. ආවද උත්තරයක්? ඉහත තුනෙහි ලැබුණු පරාසය තුලම. හරි. ඉහත තුනෙහි ලැබුණු පරාසය තුලම නම් මෙන්න මේ කොටස ගැන ඔය කියන්නේ. මේ විදිහටම ධනව වැඩි වෙන්න ඕනලු. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න අතර ධනව වැඩි වෙන්න ඕන ප්‍රස්ථාරය අපිට සමීකරණ ලියන්නලු. ඒ කියන්නේ ළමයි මෙන්න මෙහෙම එන්න ඕනේ. මෙහෙමයි එන්න ඕනේ. ඔන්න ඔය පැත්තට. හරි. ඔය කතාවනේ කියන්නේ. ඒ පරාසය තුලම මේ තියෙන ඍණව අඩු වෙන කෑල්ලනේ. ඔක ධනව වැඩි වෙන්නේ මේ පැත්තට ගියොත්නේ. ඔය තමයි ධනව වැඩි වෙන කෑල්ල. එහෙනම් මේ ප්‍රස්ථාරය අනිත් පැත්ත හැරෙන්න ඕන කියලා කියන්නේ. තේරෙනවද කතාව? ඒ පරාසය තුලම කියනවනේ. ඒතර වෙනස් වෙන්න බෑ. ඒ පරාසය තුලම ධනව වැඩි වෙන ප්‍රස්ථාරය සමීකරණය. ඒතර ධනව වැඩි වෙන්නේ මෙහෙම. හරි. මේ ටික තමයි ධනව වැඩි වෙන කෑල්ල. එතකොට මෙයාගේ සමීකරණ ගන්න හරි ලේසි ක්‍රමයක් තියෙනවා. අර ප්‍රස්ථාරෙම අනිත් පැත්ත හරවලා තියෙන්නේ. එතකොට එයාගේ සමීකරණය තමයි හරි y සමානයි කැපෙන ස්ථාන වෙනස් වෙලාද? කැපෙන ස්ථාන වෙනස් වෙලා නැහැ. එහෙනම් මෙන්න මෙච්චරයි ළමයි උත්තරේ. අර ප්‍රස්ථාරයේම ඉදිරියට ඍණ ලකුණක් දාන එක විතරයි තියෙන්නේ. x ඍණ 3යි x ධන 1යි. ඒක චුට්ටක් වුණ තේරුම් ගන්න අපහැදිලි වෙයි ඈ. අපිට කියන අර පරාසය තුනම ධනව වැඩි වෙනනේ. ඉතින් ධනව වැඩි වෙන්න ඕනේ එහෙනම් මේ පැත්තට ගියොත්නේ. ඕක තමයි ධනව වැඩි වෙන කෑල්ල. යාගේ සමීකරණය කියන්නේ අරයගෙම ලකුණ මාරු වෙනවා. අරයම අනිත් පැත්ත උපරිමයක් වෙනවා. එයාම උපරිමයක් වෙනවා කියලා අපි හිතාගත්තේ නේ. මෙතන ඍණ 4 නම් ඒ පරාසය තුල නම් මෙතන ධන 4 නෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ වරහන් දෙක ඉදිරියේ ලකුණ මාරු කරොත් සම්පූර්ණ ප්‍රස්ථාරය අනිත් පැත්ත හැරෙනවා. මම කිය ලකුණු මාරු වෙනවා කියලා. හරි. එහෙනම් ඕක තමයි උත්තරේ. මොකද්ද? x ඍණ 3යි x ධන 1යි ඉස්සර හැරෙන ලකුණ. ඕම් බලන්න විභාගෙට ඕක ආවනම් අනිවාර්යෙන් ඔය කොටස තමයි කරන්නේ. හරි. හරි දැන් මට ඒකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒක තේරුණාද නැද්ද? මේක අඩු වුණු පරාසය තුලම ධනව වැඩි වෙනවා. ඉතින් එහෙනම් මේ පැත්තෙන් යන්න ඕනේ ධනව වැඩි වෙන්න නම්. හරි.
මේ තියෙන ඍණ වාඩු වුණා මෙන්න අපේ ඒ පරාසය තුනම ධනව වැඩි වෙනවා. එහෙනම් ඊට පස්සේ මේ විදිහටම අනිත් පැත්ත හැරෙන්න ඕනේ. සම්පූර්ණ මේ ප්‍රස්ථාරය අනිත් පැත්ත හැරලා තියෙනවා. එතකොට ප්‍රස්ථාරයක් මෙහෙම තියෙන කෙනෙක් අනිත් පැත්ත හැරුණොත් එයාලගේ මේ ලකුණ විතරයි වෙනස් වෙන්නේ. මේ ලකුණ විතරයි වෙනස් වෙන්නේ. ඍණ වෙනවා. හරි. එහෙනම් දැන් ඔයාලට පුළුවන් හරිද? ටියුට් එකේ ඔක්කොම ගණන් ටික හදන්න පුළුවන්. අපි සාකච්ඡා කරන ඔක්කොම නැති වුණා. අපි සාකච්ඡා කරමු. හැබැයි ඔයාලට ඔක්කොම අදින්න අමාරු රෝම ඉලක්කමක් දෙකක් තිබ්බොත් තියන්න. හරි. එහෙම හදානතර අමාරු ගණනක් තිබ්බොත් මට ඒක මැසේජ් එකක් දාලා හරි අහන්න. මම එතකොට ඒකට උත්තරේ හදලා එවන්න. එහෙමයි වැඩ කරන්නේ. ලබන සතියේ පන්තිකරණ කම්මින් ඕනේ නෑ. ඔයාලා ගාන ප්‍රස්තාරය අඳිනකොට ප්‍රශ්නයක් තිබ්බොත් ෆොටෝ එකක් ගහලා මට ඒක එවන්න. නැත්නම් ප්‍රශ්නේ අංකේ දාලා ඒ රෝම ඉලක්කම දාලා එවන්න. මෙන්න මේක පුළුවන් නම් හදලා එවන්න කියලා මම එතකොට හදලා එවන්න නේ. හරි. එහෙනම් අදට අපි පන්ති නතර කරමු. හරිද? ඇත්තටම මේ පාඩම ලේසි නෑ. පොඩි ප්‍රශ්න ඉතින් එනවා. ඒවා හදලම තමයි ළමයි නිරාකරණය කරගන්න වෙන්නේ. හරි. අපි මේ වගේ ගණන් ටිකක් හදනකොට හරියට. එහෙනම් ආයිබෝවන්. අයිබෝන් සර්. ඔයාලා ප්‍රශ්න තිබ්බොත් මට එවන්න.